පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩම වාදල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දහත්වට්ටිය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि रामेरे मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පින්වත්නි, අද මම ඔය පින්වතුන්ට දේශනා කිරීම සඳහා තෝරාගත්තේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ කාමයේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය ගැන කෙටියෙන් දේශනා කිරීමටයි. පින්වත්නි, පෘථග්ජන වූ පුද්ගලයා සෑම විටම සිතාගෙන සිතන්නේ අපට ලැබෙන, අප කරන, දකින, ඇසෙන ලැබෙන, කන බොන ආදී සියලුම දේ සපයි සප විදිහට තමා පින්වත්නි නිතරම සිතන්නේ, කල්පනා කරන්නේ. ඇත්තටම පින්වත්නි, ඔබ හිතන ආකාරයට ඔබගේ අදහස් අනුව එසේ එය සැපයක් යයි සිතන එක ඇත්ත පින්වත්නි. හැබැයි පින්වත්නි, මේ අප දකින, අසන, කරන, කනබොන, විඳින සියලුම දේවල ඇත්තේ නිතරම දුකක් බව පින්වත්නි සිතට නගා ගන්න. ඒ කෙසේද කියා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි. අපි සියලු දේම සැපයි කියා හිතනවානි නේද පින්වත්? එසේ සිතීමට ලැබෙන සැපතට පින්වත්නි ධර්මයේ දේශනා කරනවා කාම ආස්වාදය කියලා. අපි මේ සැපයි කියලා සිතන සියලු දේම යම්කිසි ආස්වාදයක් තියෙනවනේ පින්වත්නි. ඒකට කියනවා පින්වත්නි කාම ආස්වාදය කියලා. එයින් යම්කිසි සතුටක් ලැබෙන බව ඔබ සිතනවානේ පින්වත්නි. පින්වත්නි, මේ කාමය කියලා කියන්නේ අපි විඳින සියලු දේටයි පින්වත්නි. අපි ඇසෙන් රූප දකිනවා,
කනෙන් ශබ්ද අහනවා. කටෙන් දිවෙන් රස විඳිනවා පින්වත්. ඇඟෙන් පහස ස්පර්ශය විඳිනවා. සිතෙන් අරමුණු ගන්නවා, අරමුණු කරනවා, සිතනවා. නිතර නිතර මේ වාගෙන් විවිධ අවස්ථාවල ක්ෂණයක් පාසා මේ සියලු ඉන්ද්‍රයන්ගෙන් අපි විවිධ රස විඳිනවා, සැප විඳිනවා පින්වත්. ඔබ මේ ඉන්ද්‍රියයන්ගෙන් ලබා ගන්නා යමක් වේද ඔබට එයින් ලැබෙන දේ අනුව පින්වත්නි පොඩ්ඩක් සිතා බලන්න. ඔබට සැපත් දුකක් දෙකම උරුම වෙන බව මොහොතක් කල්පනා කරලා බලන්න පින්වත්නි. මේ ලැබෙන යමක් වේද ඒ ඔබගේ අදහස් අනුව සැප දුක වශයෙන් පවතී. මේවට කියන පින්වත්නි මේ අපේ ඉදිරි ඉස්සර වෙලා සඳහන් කර ඇස කන දිව නාසය ශරීරය මේවට කියන පින්වත්නි ධර්මයේ පංච ඉන්ද්‍රියන් කියලා. පංච කියන්නේ පින්වත්නි පහ කියන එකයි. ඉන්ද්‍රියන් කියන්නේ යම් කිසි අවයවයක් මොකක් හරි ක්‍රියාවක් වන අවයවයකටයි. එසේනම් පින්වත්නි මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ඔබ ලබා ගන්නා දේ ඔබගේ කැමැත්ත අකමැත්ත අනුව සිදුවන බව හොඳට සිතා ගන්න. ඔබ කැමැතිවත් අකමැතිවත් සැප දුක දෙක ඔබට විඳින්නට සිද්ධ වෙනවා පින්වත්නි. මේ සියලු දෙයින් නිදහස් වීමේ මඟද දුකින් නිදහස් වීමේ මඟ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි මේ ගන්නා අරමුණු සිතන දේවල් කන බොන දේවල් ඇස් වලින් දැකලා ලබා ගන්නා රූප කනෙන් අසල ගන්නා වූ ශබ්ද නාසයෙන් ආග්‍රහණය කරන්නා වූ සුවඳ මේවා සියල්ලක්ම අපි සපයි සතුටයි ප්‍රණීතයි සුවයි කියලා තමයි පින්වත්නි නිතර අපි ඒවට ලොල් වෙලා කෑදරකමින් බැඳිලා කටයුතු කරන්න. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේවා සියල්ලක්ම ඔබගේ දුක් විහරණය සඳහා දුකින් පිළීම සඳහා හිසේ පපුවේ අත ගැසීම සඳහා අත ගසාගෙන හැඩීම සඳහා ඔබට එහින් සිද්ධ වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
ඒ නිදහස් වීම ගැන තථාගතයන් වහන්සේ දුකින් නිදහස් වීම ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි. මම එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කළා වූ කාමයේ ආස්වාදය ඔබට මා දේශනා කරනවා. ඔබ සිතනවානේ මේ ඇස කන නාසය දිව කට ශරීරය සිත යන මේවා අපට නිතරම සපතක්ම ගෙන දෙනවා කියලා පින්වත්නි. එහි අපට සපතක් තියෙනවාද? සපත මොකද්ද? අපි විඳින සපත කෙසේද කියන එක ඔබට මේ දේශනාවෙන් හරියාකාරව වැටහි පින්වත්නි. හොඳින් එය අසන්න පින්වත්නි. පින්වත්නි කෙනෙක් ඉන්නවා ඔහු කනෙන් සබ්දානවා කාන්ත වූ මනාප වූ ප්‍රිය මනාප වූ සතුට උපදවන්නා වූ ශබ්ද අහනවා කනෙන්. ඇසෙමුත් පින්වත්නි කාන්ත වූ ප්‍රිය මනාප වූ ප්‍රිය ජනක වූ ප්‍රිය මනාප වූ ශබ්ද අහනවා පින්වත්නි. ඇසෙන්ද ප්‍රියමනාප වූ ප්‍රියජනක වූ සතුට උපදවන්නා වූ පීතිය උපදවන්නා වූ රූප දකිනවා පින්වත්නි. නාසෙන්ද ප්‍රියජනක වූ ප්‍රියමනාප වූ සතුට උපදවන්නා වූ කාන්ත වූ සුවඳ විඳිනවා පින්වත්. දිවෙන්ද මනාප වූ පිය උපදවන්නා වූ පිය ජනක වූ කාන්ත වූ සතුට උපදවන්නා වූ රස විඳිනවා පින්වත්. ශරීරයෙන් මනාප වූ පිය උපදවන්නා වූ පිය ජනක වූ සතුට උපදවන්නා වූ සතුට ගෙන දෙන්නා වූ සැප විඳිනවා පින්වත්නි. ස්පර්ශය විඳිනවා. එහෙනම් පින්වත්නි ඇසෙන්ද කනෙන්ද දිවෙන්ද නාසයෙන්ද ශරීරයෙන්ද යම් මනාප වූ පිය මනාප වූ පිය උපදවන වූ කාන්ත වූ ප්‍රණීත වූ සතුට උපදවන්නා වූ යම් වින්දනයක් යම් සපතක් වේද පින්වත්නි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාමයේ ආස්වාදය කියලා පින්වත්නි. කාමයේ ඇති ආස්වාදේ ඔබ සිතන්නේ කාමයේ සතුට මේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙනා වූ පියමනාපේ සියල්ලේ ආස්වාදේ කාමයේ ආස්වාදේ පින්වත්නි. එහෙනම් කාමයේ ආස්වාදයක් තියෙනවා නම් යම් විදිහක පින්වත්නි අනිවාර්යෙන් දෙපැත්තක් පිටනවනේ. හේතුඵල වාදය යම් හේතුවක් තියෙන්න ඕනේ ඒක සිද්ධ වෙන්න. එහෙනම් කාමයේ ආස්වාදේ මම දේශනා කරා ඔබලාට. ඔබලා ප්‍රිය මනාපයි සතුටුයි කැමැති පිය උපදවන මා කැමැති
කියන ආස්වාදේ. එහෙනම් පින්වත්නි කාමයේ ආදීනවයක් තියෙනවා පින්වත්. ඒකෙන් සිදුවෙන යම්කිසි දෙයක්. එහෙනම් කාමයේ ආදීනවය මා දේශනා කරනවා හොඳින් අහන්න. මේ ලෝකේ යමෙක් සිටිනවා පින්වත්නි සීසෑමෙන් ශිල්ප ඉගෙනීමෙන් හස්ත මුද්‍රා තැබීමෙන් නක්ෂාස්ත්‍ර කිරීමෙන් අතබලල යම් යම් ශාස්ත්‍ර කීමෙන් විද්‍යාදී සර්කස් ආදී දේ කිරීමෙන් යම් කිසි රාජ්‍ය වෘත්තයකින් විලඳාමකින් රජුරුවන්ගේ හෝ රජයේ අවියාවුද රැගෙන යම් කිසි ආරක්ෂක අංශයේ සේවයක් කිරීමකින් කඩු ශිල්ප දුනු ශිල්ප ආදී රැගෙන යම් කිසි ශිල්ප පෙන්වීමකින් නැටුම් ගැයුම් ආදී යම් කිසි දෙයකින් ශිල්ප පෙන්වීමකින් පිහිනිම් කිමිදින් ආදී යම් කිසි දෙයකින් මේ වගේ යම් කිසි දෙයකින් වීරියෙන් ඔබ යම්කිසි වෘත්තියක් කරනවා පින්වත්. ඒ වෘත්තිය ඔබලා කරන්නේ පින්වත්නි ශීතලයෙන් ගැහිගෙන වැස්සට තෙමීගෙන අව්වේ ගිනි අව්වේ තැවීගෙන තැපීගෙන පිච්චීගෙන මැසි මඳුරුවන්ගෙන් උපද්‍රව ඇතුව විෂගෝර සර්පයන්ගෙන් ආදී ශත්ත්වයන්ගෙන් පීඩිත වීගෙන සුළඟෙන් පීඩිත වීගෙන හොර සතුරන්ගෙන් පීඩිත වීගෙන ඉහළ නිලධාරීන්ගෙන් පීඩිත පත්වීමෙන් රටේ ජනතාවගෙන් පීඩනයට පත්වීමෙන් රජ්ජුරුවන්ගේ අනට යටහත්යෙන් පීඩනයට පත්වීමෙන් ලෙඩ දුක්වලට ගොදුරු වීමෙන් බඩගින්නේ පිච්චීගෙන බඩගින්නේ කාලේ ගත කරගෙන කලට වේලාවට කන්ට බොන්ට නැතුව නිදාගන්ට කලට වේලාවට නිදා ගැනීමට ශරීරයට සැප විහරණයක් නොමැතිව අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන තමයි පින්වත්නි මේ ගොවිතැනේ සිට සියලු ව්‍යාපාර සියලු රැකියා වෘත්ති කරන්නේ පින්වත්නි. තමා විසින් හිතනවා සතුටක්. හැබැයි පින්වත්නි තමාගේ ඇස් ඉදිරිපිටම මේ ලැබෙන දුක ඔබ මොහොතක් හිතන්ට. ඔබට ලැබෙන දුක කොයිතරම් දුකක් ඔබට හිමි වෙනවද කියලා. රැකියාව කරන වෙලාවේ ඉඳලා රැකියාවේ ඉඳලා ගෙදර ඉඳලා රැකියාවට යන වෙලාවේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා ගොවිපලේ ගොවිතැන් කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා සත්‍යයන්ගෙන්ද ස්වභාව ධර්මයෙන් මේ කියපු දේන් ඇතිවෙනා වූ භයානකත්වය ගැන ඔබ හිතලා බලන්න. එහෙනම් ඔබලට ඇස් පනා පිටම මේ ආත්මයේදීම මේ ඇස් පනා පිටම ඔබට
දකින්නට ලැබෙන පළවෙනිම කාමයේ ඇති ආදීනවයයි මේ දේශනා කරේ පළවෙනි එක පින්වත්. තව එකක් මා ඔබලාට දේශනා කරනවා. කෙනෙක් පින්වත්නි ගොවිතැනක් පටන් ගන්නවා, මොනවා හරි කර්මාන්තයක් පටන් ගන්නවා, මොනවා හරි දෙයක් බොහොම වීරිය කරත් මොහුට පින්වත්නි මෙහි නියම ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. සමහරක් බොහෝම ඕනෑකමින් මහන්සි වෙලා ගොවිතැනේ බලාපොරොත්තු රාශියක් තියාගෙන ගොවිතැන පටන් ගන්නවා. සමහරක් ව්‍යාපාර පටන් ගන්නවා බලාපොරොත්තු රාශියක් තියාගෙන. හැබැයි මෙයාගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා යනවා. හිතන ආකාරයෙන් මේවා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ පින්වත්නි. මේ පුද්ගලයා මෙහින් වේදනාවට පත් වෙලා තමා වියදම් කරපු ඒ ව්‍යාපාරයට හෝ ගොවිතැනට හෝ මොනවා හරි දෙයකට වියදම් කරපු දේ ඔක්කොම විනාශ වෙලා යනවා පින්වත්නි. වැස්සකින් හෝ වේවා, අවුවකින් හෝ වේවා, සොර සතුරන්ගෙන් හෝ වේවා, පොළොවට දාපු දේ හෝ කරපු දේ මොනවකින් හරි විනාශ වෙලා යනවා. එහෙනම් මේ පුද්ගලයා ඒ වේදනාවෙන් පපුවේ අත ගා ගන්නවා, හිසේ අත තබා ගන්නවා, අඬනවා, වැළපෙනවා. ජීවිතේ පවා විනාශ කරගන්න පෙළඹෙනවා. අනන්ත අපමාන දුක්ඛයට පත් වෙනවා පින්වත්නි. තමන්ගේ අතේ තිබුණ භවභෝග සම්පත් ටික විනාශ වෙලා ගියා. බලාපොරොත්තු කිසිම දෙයක් ඉෂ්ට සුද්ධ වුණේ නැහැ. වේදනාව පමණක් මුහුට අත්පත් වුණා. එහෙනම් පින්වත්නි මේ කාමයේ සැප හොයාගෙන යන සැප විඳින්නට යන පුද්ගලයාගේ කාමයේ ඇති දෙවනි ආදීනවයයි මේ මන් දේශනා කරේ පින්වත්නි. තව කෙනෙක් පින්වත්නි මේ පුද්ගලයා බොහොම වීරියෙන් බොහොම ඕනෑකමින් පුරුෂ වීරියෙන් කටයුතු කරගෙන ගොවිතැනක් හෝ මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා පින්වත්නි. ගොවිතැන හෝ ඒ ව්‍යාපාරය මෙයාට බොහෝම හොඳට සාර්ථකව කෙරෙනවා පින්වත්නි. දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. වියදම් කෙරුවට වැඩිය බොහෝම හොඳින් ඒ ව්‍යාපාරය හෝ ගොවිතැන හෝ මොනවා හරි දේ කරන්ට පෙළඹුණු දේ පටන් ගත්ත දේ සාර්ථක වෙනවා. මෙයාට ඒ සාර්ථක වීමෙන් පසුව මෙයාට සිතෙනවා පින්වත්නි දැන් මේ පුද්ගලයාට මේ තමන්ගේ භවභෝග සම්පත් රැකගන්න සිද්ධ වෙනවා. හොරුන්ගෙන් රැකගන්න වෙනවා. මේවට බදු මුදල් ගෙවන්න වෙනවා. සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. කෘමීගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. වන සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. වැස්සෙන් රැකගන්න වෙනවා. සුළඟින් පීඩිත වෙන්නේ රැකගන්න වෙනවා. නෑද හිත මිත්‍රයන්ගෙන් රැකගන්න වෙනවා. ඉල්ලන්ගෙන් එනාගෙන් රැකගන්න වෙනවා. දිවා රාත්‍රී දෙකේ මේ පුද්ගලයාට අනන්ත අපමාන දුක්ඛයකට පත් වෙන්න වෙනවා පින්වත්නි. මේ භවභෝග ලැබුණ භවභෝග ටික රැකගන්න දිවා රාත්‍රී දෙකේ අවියායුධ තබාගෙන පොළු මුගුරු අරගෙන දිවා රාත්‍රී දෙකේ නිින්ද නොබලා නිින්ද යන්නේ නැතුව මේ භවභෝග සම්පත් රැකගන්න මේ පුද්ගලයා වෙහෙසටපත් වෙනවා පින්වත්නි. එහෙනම් මේ කාමී සැප හොයාගෙන ගිය පුද්ගලයාගේ ඒ තුන්වෙනි කාමයේ ඇතිවෙන්නා වූ ආදීනවයයි මා දේශනා කරේ. තව පින්වත්නි
මේ ධනය හේතු කරගෙන ධනය ලබාගෙන ධනේ හේතුවෙන් භවභෝග සම්පත් රැස් කරගත්තා හේතුවෙන් භවභෝග වලට ඇතිවෙන්නා වූ ආසාවෙන් දේපල වලට ඇතිවෙන්නා වූ ආසාවෙන් රටට තොටට ගහට කොළට ආදී මහ පොළොවට හෝ සියලු දේකට ඇතිවෙන්නා වූ ආසාවෙන් රජුන් රජවරුන් සමගද කලකෝලාල කරගන්නවා. වාද විවාද කරගන්නවා. බමුණන් එක්කද වාද විවාද කරගන්නවා, කලකෝලාල කරගන්නවා. සමහර ශ්‍රමණයන් සමගද කලකෝලාල කරගන්නවා, වාද විවාද කරගන්නවා. බ්‍රාහ්මණයන් සමගද වාද විවාද කරගන්නවා, කලකෝලාල කරගන්නවා. ගුරුවරයන් සමගද වාද විවාද කරගන්නවා, කලකෝලාල කරගන්නවා. අමාත්‍ය ඇමති මණ්ඩලයේද අමාත්‍යයන් සමග කලකෝලාල කරගන්නවා, වාද විවාද කරගන්නවා, ගුටි බැට ගහගන්නවා. සේවකයන් සමගද වාද විවාද කරගන්නවා, අඬ දබර කරගන්නවා, ගුටි බැට ගහගන්නවා, පුළු මුගුරු වලින් ඇනගන්නවා. දෙමව්පියෝ ස්වාමියෝ භාර්යාවෝ සමගද ගුටි බැට ගහගන්නවා, පුළු මුගුරු වලින් ඇනගන්නවා, ගුටි බැට ගහගන්නවා, වාද විවාද කරගන්නවා. සහෝදරයොත් එක්කද ගුටි බැට ගහගන්නවා, වාද විවාද කරගන්නවා, පුළු මුගුරු වලින් යනවා. සහෝදරියොත් එක්කද වාද විවාද කරගන්නවා, බෙන වැද ගන්නවා, පුළු මුගුරු වලින් අවි ආයුධ වලින් කොටා ගන්නවා. සහෝදරියොත් එක්කද එසේ වාද විවාද කරගන්නවා, පුළු මුගුරු වලින් ගහගන්නවා, අවි ආයුධ වලින් එන කොටා ගන්නවා. සහෝදරියොත් එක්කද එසේම පවතිනවා. නෑදෑයොත් එක්කද කලකෝලාල කරගන්නවා, අයි මුගුරු ගහගන්නවා, එන කොටා ගන්නවා, මරා ගන්නවා. රටවාසීන් එක්කද එන කොටා ගන්නවා, පුළු මුගුරු ගහගන්නවා, එන කොටා ගන්නවා, වාද විවාද කරගන්නවා. ගම්වාසීන් එක්කද එන කොටා ගන්නවා, මුගුරු ගහනවා, මරා ගන්නවා, තලා පෙලා ගන්නවා, අවි ආයුධ අරගෙන හෙල්ලවල් පුරවල් ඊතල වලින් විද ගන්නවා, තුවක්කු වලින් වෙඩි තබා ගන්නවා, කැති පුරව වලින් කොටා තලා පොඩි කර ගන්නවා. මේ භයානක තත්ත්වය ඇති වෙනවා පින්වත්නි ධනය හේතු කරගෙන. ධනය හේතුවෙන් මේ ආත්ම භවයේදීම ලැබෙන්නා වූ හතරවෙනි ආදීනවයයි මේ දේශනා කරේ. ඊළඟට ධනය හේතු කරගෙන අවි ආවිද රැස් කරගෙන අනුන්ගේ ධනය මංකොල්ල කනවා, අනුන්ගේ ධනය හොරකම් කරනවා. තිබෙන්නා වූ ධනය රැකගන්න අවි ආයුධ වලින් පහර දෙනවා, කොටා ගන්නවා, පුච්චා ගන්නවා, උණු වතුර දානවා, ගිනි වතුර දානවා, ඇසිඩ් ගහනවා, කඩු කිනිසි වලින් කපනවා, කොටනවා, විදිනවා, අවසානයේ මරා ගන්නවා. එනම් පින්වත්නි පස්වෙනි කාම සැප හොයාගෙන ධනෙ හොයාගෙන යන පුද්ගලයාගේ සැපත හොයාගෙන යන පුද්ගලයාගේ පස්වෙනි කාම ආදීනවයයි මේ. ඊළඟට පින්වත්නි කාම සැපත හොයාගෙන
ගෙවල් බිඳිනවා, බැංකු කඩනවා, රටවල් ගම්වල් වනසනවා, අනුන්ගේ භාර්යාවන් කරා යනවා, අනුන්ගේ පුරුෂයන් කරා ගිහින් කාම මිච්ඡාචාරය දෙනවා, සත්තු මරනවා, සොරකම් කරනවා, දුරාචාරය දෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ බස් කියනවා, මත් වෙන ද්‍රව්‍ය විකුණනවා, මත් වෙන දේ බොනවා. මේ හේතුවෙන් අවි ආයුධ රැස් කරනවා, අවි ආයුධ විකුණනවා, හොර වෙනදාම් කරනවා, හොර බඩු නිෂ්පාදනය කරනවා. මේ හේතුවෙන් රාජ දඬුවමට පත් වෙනවා, එල්ලුම්ගස් යනවා, හිරේ වැටෙනවා, දස වද දෙනවා. පින්වත් හොරා අල්ලාගෙන ගිහිල්ලා, නරක වැඩ කරපු පුද්ගලයෝ අල්ලන් ගිහිල්ලා, කාමයේ හැසිරෙන පුද්ගලයෝ අරන් ගිහිල්ලා, සත්තු මරපු පුද්ගලයෝ අරන් ගිහිල්ලා, මද්දව්‍ය පෙරපු බියු අය අරගෙන ගිහිල්ලා, බුරු කියපු කේලම් කියපු අය අරගෙන ගිහිල්ලා, රාජ්‍ය පුරුෂෝ විසින් අල්ලන් ගිහිල්ලා රජු විසින් දස දඬුවම් දෙනවා. පින්වත් උලේ තියෙනවා, මහ පොළවේ බොරළු ගොඩේ ලනු දාලා ඇදගෙන යනවා, දස වද බොරළු අරගෙන හිසේ අතුල්ලල හිස සුණු විසුණු කරලා දානවා, හිස කෑලි කෑලි වලට කපලා දානවා, කඳු මුදුනින් පෙරලලා දානවා, මහා යගදාවකින් කට ඇරල කටේ උණු වතුර වක් කරනවා, කට පුච්චනවා, කටේ කිනිහිරි බස්සවනවා. මේ වගේ දස වද දෙනවා. පින්වත්නි, රජුරෝ විසින් දිවා රාත්‍රී දෙකේ අපමණ දුක් විඳිනවා. පින්වත්නි, මේ අස්පනා පිටම තමන්ගේ අස්පනා පිටම මේ ආත්ම භවයේදීම කාමය නිසා, ආසාව නිසා ඇතිවෙන කාම ආදීනවයයි. පින්වත්නි, කාමයේ ආදීනවය තවද පින්වත්නි, සිත කය වචනයෙන් පංච දුස්චරිත කරනවා, සත්තු මරනවා, සොරකම් කරනවා, අනුන්ගේ ස්ත්‍රීන් කරා යනවා, අනුන්ගේ පුරුෂයන් කරා යනවා, බුරු කියනවා, කේලම් කියනවා, පරුෂ බස් කියනවා, මත් වෙන දේ පාවිච්චි කරනවා, මත් වෙන දේ අනුන්ට දෙනවා, හොර වෙළඳාම් කරනවා. ඒ වගේ භයානක සිදුවීම් කරලා මේ ආත්ම භවයේ මේ මනුස්ස ලෝකේ අස්පනා පිට අපමණ දුක් විඳලා මේ ශරීරය අත්හැරලා මිය පරලෝ ගිහිල්ලා භයානක කටුක වේදනාව දෙන්නා වූ භයානක අපායේ නිරේ වැටිලා අනන්ත දුක් විඳින්ට කල්ප කාලාන්තරයක්, කල්ප 84000ක් වගේ අනන්ත අප්‍රමාණ අසංකේය ගානක් අපායේ නිරේ පැහෙන්ට දුක් විඳින්ට සිද්ධ වෙනවා. පින්වත්නි, මා ඔබලාට සතර අපාගෙන කෙටියෙන් පෙර දේශනාවල දේශනා කරා. ඒ අපාවල වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා මේ පුද්ගලයන්ට. පින්වත්නි,
මේ ආත්ම භවයේම කාමී ආදීනවේ පරලොවදී පරලොව ආත්ම භවයේ අනන්ත අපමාන කාමී ආදීනවේ දුක් විඳින්නට සිද්ධ වෙනවා පින්වත්නි. යමෙක් පින්වත්නි කාමී ආස්වාදයේ ආදීනවේ හරි හැටි දන්නවා නම් ආස්වාදයේ මේකයි ආදීනවේ කියන්නේ මේකයි මේකේ යටි ප්‍රතිඵල මේකයි මේකෙන් ලැබෙන්නේ මේ වගේ ප්‍රතිඵලයක් මේ වගේ දෙයක් ලැබෙන්නේ කියලා අවබෝධයක් තියෙනවා නම් ඒ පුද්ගලයා පින්වත්නි එහෙන් ඊතා ඉක්මනම නිදහස් වෙන්න මානසි ගන්නවා. අනේ මේකෙන් මේ භයානක දෙයක් නෙන්න මේ ආස්වාදයේ මා ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මේ ලබන්නා වූ අනන්ත කියලා හිතන ආස්වාදය ඇත්තටම බොරුවක් නේද? පොඩි සතුටකට චූටි ආස්වාදයකට චූටි සැපතකට මං වාල් වෙලා අපමණ දුක් විඳිනවා නේද මම කියලා ඔබට මොහොතක් සිතන්න පුළුවන් කෙනෙක් වුණොත් එහි අවබෝධය ලබාගත් කෙනෙක් වුණොත් පින්වත්නි එහි ආදීනවේ දැකගෙන කාමී ආස්වාදී ආදීනව දැනගෙන පින්වත්නි අන් අයත් ඒ පවෙන් නිදහස් කිරීමට ඒ පුද්ගලයා යොමු වෙනවා. ඒ වගේම පින්වත්නි ඒ පුද්ගලයා ආස්වාදයේ දන්නෙත් නැහැ කාමී ආදීනවේ දන්නෙත් නැති පුද්ගලෙක් ඉන්නවා. මේ පුද්ගලයා ආස්වාදය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නෙත් නැහැ. ආදීනවේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නෙත් නැහැ මේකේ භයානකත්වය. එහෙනම් මේ පුද්ගලයාට කවදාවත් ඒකෙන් නිදහස් වෙන්න බැරි වෙනවා පින්වත්නි. තවත් කෙනෙක් නිදහස් කරන්නත් මේ පුද්ගලයාට බැරි වෙනවා පින්වත්නි. තමා නිදහස් වෙන්නත් කිසිම කාලයක බැරි වෙනවා. නිරේ අපායේ වැටෙනවා, සතර අපායේ වැටෙනවා. තව පුද්ගලෙක් එකකින් නිදහස් කරන්නත් ඒ පුද්ගලයාට බැරි වෙනවා පින්වත්නි. එහෙනම් පින්වත්නි මේ දේශනා කරේ කාමයේ ඇති ආස්වාදයේ සහ එහි ආදීනවයයි. ඒ වගේම පින්වත්නි තවත් කාමී ආස්වාදයේ ගැන ඔබලට තවත් පැහැදිලි කර දෙන්න. පින්වත්නි බොහෝම ලස්සන රුබූටි බොහොම ලස්සන පිය මනාප වූ මනකාන්ත මන වඩන සැප උපදවන සියල්ලන්ගේ සිත් වශී කරවන බොහොම ලස්සන තරුණියක් හෝ තරුණයෙක් ඉන්නා පින්වත්නි. මේ තරුණයා බොහෝම ලස්සනයි. මේ තරුණිය බොහෝම ලස්සනයි. සතුට උපදවනවා. සැපම විහරණය දෙනවා. බොහොම ලස්සනයි. ඇඟපත ලස්සනයි. කුණ්ඩේ ලස්සනයි. ඇස් දෙක බොහොම ලස්සනයි. නාසය බොහොම පියකරුයි. තොලපට තොල නිලුම් මල් රේණු වගේ මූණ සඳක් වගේ ඇස් මාණික්කයක් වගේ ශරීර අතපය රත්තරන් ඇද්දලමින් දිලිසෙන බැබලෙන පියමනාප වචන කතා කරන කනට මිහිරි මధు භාෂී වචන කතා කරන
පිය කාන්ත වූ සතුට වඩවන වූ අනුම් පිය කරන්නා වූ ඉතාම ලස්සන තරුණයෙක් හෝ තරුණයක් ඉන්නවා පින්වත්නි. මේ තරුණයට හෝ තරුණියට අන් අය බොහෝම කැමැත්තේ බොහෝම ආසාවේ සිටිනවා. ඒ පුද්ගලයාත් හිතනවා පින්වත්නි මම පුදුම ලස්සනයි. මගේ ඇස් දෙක මාණික්කයක් වගේ. බොහොම දිලිසෙනවා. බොහොම නිල්වන්. මගේ කොණ්ඩේ වරලස මේ වගේ. බොහොම දිගයි, බොහොම පිකාන්තයි, මනාපයි. බඹර පාට කොණ්ඩේ, කේශ කලාපය, මගේ ඇස් බැමි මේ විදිහයි. මගේ තොලපට මේ විදියයි, මගේ මූණ මේ විදියයි, මගේ ඡවිය සම මේ විදිහට බැබලෙනවා, මගේ අතපය මේ විදියයි, පුදුම ලස්සනයි, කාන්තිමත්, මගේ කටහඬ මිසේ ලස්සනයි, මිහිරි කටහඬක්, මට හොඳට සින්දු ගායනා කරන්න පුළුවන්, මට හොඳට කතා පවත්වන්න පුළුවන්, මට හොඳට කතා කරන්න පුළුවන්. මගේ දත් පෙළ පුදුම ලස්සනයි, මගේ නහය මේ වගේ, මගේ ඇඟිලි බොහොම ලස්සනයි, නිය බොහොම ලස්සනයි. මේ විදිහට මේ තරුණිය හෝ තරුණයා රූප මදයෙන් බැබලෙනවා පින්වත්නි, සිතනවා. මේ පින්වත්නි කාමයේ ආස්වාදේ සතුට කාම සැප හොයන්නා වූ පුද්ගලයාගේ මේ සතුට එකට ආස්වාදේ මේකේ ආදීනවේ කවරේද පින්වත්නි? කාලයක් ගත වෙලා යනකොට පින්වත්නි අවුරුදු 20 දී 18 දී සිටපු මේ ලස්සන තරුණිය හෝ තරුණයා ඒ ලස්සන වැකිරිලා ගිහිල්ලා දත් වැටිලා නාසයෙන් හොටු දියර ගලනවා, හැම ඇකිලිලා ඇස් දෙක පේන්නේ නැහැ, කබ කඳුළු ගලනවා, කන් දෙකෙන් නිතර කන් කලඳුරු බහිනවා, කන් දෙක ඇසෙන්නේ නැහැ, කොණ්ඩේ වැහැරිලා ගිහිල්ලා, කේශ කලාපය ගැලවිලා ගිහිල්ලා, කළුවට තිබුණු බොමර වගේ තිබුණු කේශ කලාපය හන වැහැරිලි වගේ සුදු වෙලා ගිහිල්ලා, හැම ඇකිලිලා ගිහිල්ලා, ලස්සනට තිබුණ ඡවි කලාපයේ සම ගොරෝසු වෙලා මාළු කුරපොතු වගේ පැවිලිලා, නිය තිබුණ නියපොත්තු නියමිරිත්ත ආදී රෝග වලට පත් වෙලා ගැලවිලා ගිහිල්ලා, ඇඟිලි ඇකිලිලා ගිහිල්ලා, පය තියන්න බෑ, පය දනිස් වේදනා සමහි වේලිලා ඇකිලිලා ගිහිල්ලා, කටහඬ ලස්සන තිබුණු කටහඬ හරියට කතා කරන්න බෑ, ලොල් ලොල් හඬ, කැඩුන තකරමකට ගැහුවා වගේ ශබ්ද පිට වෙන්නේ, කන් දෙක ඇහෙන්නේ නැහැ, රස මිහිර දැනෙන්නේ නැහැ, සුවඳ දැනෙන්නේ නැහැ, විවිධ ආබාධ මේ වගේ තත්ත්වයට මේ ස්ත්‍රිය හෝ පුරුෂයා ටික කාලයකින් ගත වෙලා තමා ප්‍රිය කරපු සතුටු කරපු තමාගේ ශරීරයේ ඉන්ද්‍රියන් ශරීර කොටස් දිහා දැකල එදා සතුටුුණු මේ පුද්ගලයා ශරීරයේ දිහා බලලා සතුටුුණු පුද්ගලයා
ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා අද තමන්ගේ ශරීරයේ දිහා බලල අහෝ අපෝ අහෝ දුක් වෙනවා. අනේ මට වුණ දෙයක්, මගේ ශරීරයට වුණ දෙයක්, මගේ කොණ්ඩයට වුණ දෙයක්, මගේ ඇස් දෙකට වුණ දෙයක්, මගේ අතපයට වුණ දෙයක්, මගේ කනට වුණ දෙයක්, මගේ දත් දෙකට වුණ දෙයක්, දත් ටික අද නෑ, කන්ට දෙයක් හපන්න බෑ, අද මට රස දැනෙන්නේ නෑ, මට මෙසේ වුණා, මං කොච්චර ලස්සනට හිටියද, කොච්චර ලස්සනට මං කතා කරාද, කොච්චර ලස්සනට සින්දු කිව්වද, කොච්චර හැඩරුවකින් හිටියද, අනිත් මිනිසුන්ට කොච්චර ප්‍රියමනාපෙන් මං උඩගුකොමින් හිටියාද. අද මිනිස්සු මගේ දිහා බලන්නේ, අද මිනිස්සු මගේ දිහා හැරිලා බලන්නේ නෑ. මම අද පුදුම වේදනාවෙන් පින්වත්නි, ඇස් පනා පිටම මේ ලෝකයේදීම ඇස් පනා පිටම ඒ පුද්ගලයාට ඇතිවෙන්නා වූ කාමී ආදීනවයයි මේ පින්වත්නි දෙවනි ආදීනවේ. ඒ වගේම පින්වත්නි මේ පුද්ගලයාට තව දෙයක් සිද්ධ වෙනවා. ඒ තරුණ වියේ හිටපු ඒ පුද්ගලයා, ඒ ස්ත්‍රිය පුරුෂයා තව ටික කාලයක් ගත වෙලා යනවා පින්වත්නි. මහලු වෙනවා, හැම රැලි වැටෙනවා, ලෙඩ වෙනවා පින්වත්නි. නාසයෙන් හොටු දිරය ගලනවා, නව දොරකින් අසුචි පිට වෙනවා, දාඩිය දානවා, ලෙඩ දුක දිවා රාත්‍රී දෙකේ වේදනාවෙන් ගැහෙනවා, රැට නිින්ද යන්නේ නැහැ, සම වියලිලා මල මූත්‍රාය පිට වෙනවා දන්නේ නැහැ, නොදැනීම තමන්ගේ ඇඳුම් වල මල මූත්‍රා පිට වෙනවා, ඇස් දෙක පේන්නේ නැහැ, පය කකුල තියෙන තැන නෙවෙයි පය තිය වෙන්නේ, භයානක රෝග වලට ගොදුරු වෙලා භයානක තත්ත්වයට පත් වෙලා මල මූත්‍රා ගොඩේ මේ පුද්ගලයා අනන්ත අපමාන දුක්ඛයට පත් වෙනවා පින්වත්නි. මේ පුද්ගලයාට සිතෙනවා, මං පුංචි කාලේ, මං තරුණ කාලේ කොයිතරම් ලස්සනට හිටියාද, අද මට මෙසේ සිද්ධ වුණා නේද කියලා පින්වත්නි. මාරාන්තික විලාප වෙනකන් මේ පුද්ගලයා පුදුම දුකින් ශෝකෙන් තැවෙනවා පින්වත්නි. මේ පින්වත්නි ඊළඟ කාමී ආදීනවයයි මේ මම දේශනා කරේ. මෙසේ ඇසෙන් කනෙන් නාසයෙන් කටින් ශරීරයෙන් මෙසේ භවභෝග සම්පත් වලින් මෙසේ තමන් යම් යම් දෙයකට ආශා කරලා පංච දුස්චරිතවල හැසිරීලා මා උඩින් දේශනා කරපු ආකාරයට සත්තු මරනවා, සොරකම් කරනවා, අනුන්ගේ ස්ත්‍රීන් කරා පුරුෂයන් කරා යනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ බස් කියනවා, මත් වෙන දේ බොනවා, අනුන්ට දෙනවා, නරක දේ කරනවා, අධාර්මික ජීවිතයක් ගත කරනවා මේ පුද්ගලයෝ. ඒ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මෙසේ අනන්ත අපමාන ඇසෙන් ගත්ත රූපවලට වාල් වෙලා, නාසයෙන් ගත්ත ගඳ සුවඳට වාල් වෙලා, කනෙන් ඇසූ ශබ්දවලට වාල් වෙලා, කටින් බැඳුන රසවලට වාල් වෙලා, ශරීරයෙන් ලැබපු ස්පර්ශයට වාල් වෙලා, ඒ අනුව ඒ පස්සේ සැප විහරණය සොයාගෙන ගිහිල්ලා මේ ජීවත් වෙන කාලෙම ඉහලින් දේශනා කරා වූ
ඒ කාමයේ ආදීනවේ අනන්ත අපමාන ශෝකයට දුකට පත් වෙලා පපුවේ අත ගහගෙන හිසේ අත ගහගෙන පපුවේ අත ගහගෙන ජීවත් වෙලා සිටින කාලේ මට පිනක් කරගන්න බැරි වුණා කියලා හිතාගෙන මිය පරලෝ ගිහිල්ලා සැපෙන් සෙව් භයානක වූ මහා නිරේ වැටිල අනන්ත අපමාන දුක් විඳින්න සිද්ධ වෙනවා පින්වත්නි. ඔව් පින්වත්නි, කාමයේ ආදීනවේ කාමී ආස්වාදයේ කාමී ආදීනවේ නොදැන සතර අපායේ වැටිල අපමණ අනන්ත අපමාන දුක් විඳින බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එනම් පින්වත්නි, තව කෙනෙක් ඉන්නවා කාමී ආස්වාදයත් ඔහු දන්නවා, කාමී ආදීනවත් ඔහු දන්නවා. එනම් ඔහු කාමී ආදීනවය ආස්වාදයක් දැනගෙන තමන්ගෙන් නිදහස් වෙන්න මඟ හොයනවා පින්වත්නි. මේ ආදීනවේ මිසෙමයි, මේක මිසේ පවතින්නේ නෑ මේ ආස්වාදයේ සමදාම, මේකේ ආදීනවේ විඳින්න සිද්ධ වෙනවා කියලා ආදීනවේ ගැනත් ආස්වාදයේ ගැනත් අවබෝධය ලබාගෙන මේ නිදහස් වීමේ මඟ සොයනවා පින්වත්නි. අනුන් නිදහස් කරගැනීමේ මඟත් අනුන්ට කියලා දෙනවා පින්වත්නි. කියා දීලා පින්වත්නි, කාමයේ නිස්සරණය සොයනවා, නිදහස හොයනවා. මේ කාමයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ භයානක කූර වදහිංසාවලින්, දුක් වේදනාවලින්, තති ගැනීම ලොඹු දැහැම් වලින් නිදහස් වන්නේ කොහොමද කියලා හොයනවා පින්වත්නි. ඔහු පින්වත්නි ගිහි ගෙයින් නික්මිලා කෙස්රවුල් බාල ගිහි ගඳ අත්තරල පින්වත්නි ශාසන ප්‍රතිපදාවට බහිනවා. ශාසන ප්‍රතිපදාවට බහිනවා. ශාසන ප්‍රතිපදාවට බැහැල පින්වත්නි මේ කාමී ආස්වාදය දැනගෙන, කාමී ආදීනවේ දැනගෙන භවභෝග සම්පත් රැස් කිරීම, ගොවිතැන් කිරීම, විලඳාම් කිරීම, තිරංචාන ගත කටයුතු කිරීම, මේවා සියල්ලක්ම නවතල දාල සොරකම් කිරීම, සත්තු මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස බස් කීම, මත් වෙන දේ පාවිච්චි කිරීම, අනුන්ට දීම, මේ වගේ වැළකෙනවා පින්වත්නි. මේ වගේ වැළකීලා ශීල සමාදානයේ පිහිටවාගෙන මහු අනන්ත අප්‍රමාණ සැප විඳිනවා පින්වත්නි. මේ භවයේදී මස්පනා පිටම මේ පුද්ගලයා සැප විඳිනවා. මේ ලැබෙන පළවෙනිම කාමයේ නිස්සරණයයි පින්වත්නි, නිදහසයි. කාමයේ අත්තරීමේ ඇතිවෙන්නා වූ නිදහසයි. ඒ වගේ පින්වත්නි, මම මුලින් දේශනා කරපු සියලු බය දුක් කරදර මේ පුද්ගලයාගෙන් නිරන්තරයෙන් පහ වෙලා යනවා. රාජ බයද, අමනුස්ස බයද, සොර සතුරු බයද, මේ සියල්ලක්ම මේ පුද්ගලයාගෙන් සිතින් බැහැරව යනවා පින්වත්නි. මේ පින්වත්නි කාමයේ ඊළඟ නිස්සරණයයි පින්වත්නි. කාමයේ අත්හැරීමේ නිස්සරණයයි. මේ පුද්ගලයා බොහොම කාලයක් සීලයෙන් ගුණයෙන් ජීවත් වෙලා දාන සීල භාවනාවේ ජීවත් වෙලා ශීල සමාධි ප්‍රඥා ගුණ වඩල මේ සංසාර ගෝචර සසරින් මේ පුද්ගලයා
ඊතර වෙනවා පින්වත්. එහෙනම් කාමයේ නිස්සරණය පින්වත්නි මේ පුද්ගලයා මේ සසර ගෝචර සසරින් ඈතර වීමට කටයුතු කරගන්නවා පින්වත්නි. මේ වගේ භයානකත්වය අවබෝධ කරගෙන එහෙනම් පින්වත්නි අප හොඳින් තේරුම් ගන්න අපි මේ රැස් කරන්නා වූ එකතු කරන්නා වූ සියලු දේම අපට දුක් දෙන බව ඔබ හොඳින් තේරුම් ගන්න. අපි හිතනවා මේ සියලු දේ අපට සැපතයි කියලා. අපි හිතනවා අපි ගයක් හදාගත්තම තට්ටු දෙකේ තුනේ ගයක් හදාගත්තම අපි තමයි මේ ගමින්ම ඉන්න පොසත්තු ගමින්ම ඉන්න වැදගත්තු ගමින්ම ඉන්න පුද්ගලයෝ කියලා සතුටකට පත් වෙනවා. හැබැයි පින්වත්නි මේ ගේම වෙන්න පුළුවන් ඔබ අපායට නිරේට අද දාන්න. ඔබ හම්බ කරපු භවභෝග ටිකම වෙන්න පුළුවන් පින්වත්නි. ඒ ටිකම තමයි පින්වත්නි ඔබ අනන්ත අපමාන දුක්ඛයට පත් කරන නිරේ අපායේ අද දාන්න හේතු වෙන්නේ. එනම් පින්වත්නි මේවා අවබෝධ කරගෙන ඔබ කටයුතු කළේ නැත්නම් මම ඊතින් දේශනා කළා වූ සතර අපාවල වැටිගෙන අනන්ත අපමාන දුක් විඳින්න සිද්ධ වෙනවා. අය මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝකයක් ඔබට ලැබෙන කාලයක් කියන්න බෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි. එහෙනම් ඔබලා මේවා හොඳින් අවබෝධ කරගෙන මේ සංසාර බහුකතරින් ඈතර වීමට සියලු දෙනා මහන්සි ගන්නා ලෙස අනුශාසනා උපදෙස් ලබා දී ඔබ සියලු දෙනාට එසේ ශාන්තිය උදාපත් වේවා නිවන උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මා දේශනාව නිමවටපත් කරනවා පින්වත්නි. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේන නොනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වය දරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගහගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර බහකතරින් ඉතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා
සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සන්ධෝ පාපං කෝදුසු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සන්ධෝ පාපං කෝදුසු පිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු නක්ඛතයක භූතානං පාපංගා නිවාරණ පරිත්‍යාසානුභාවේන හන්තු තේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බ රෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්ති තේෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සීලමන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුල්ලභේත මයාලද්දං පත්තිතුං දයාවාසං බුද්ධ පුත්තං නමමහං සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං
සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්දාය සීලං රක්ඛන්තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයම් බලං අරහන්තානන්තතේ යේන රක්ඛං බන්දාමි සම්බසෝ සාදු 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 මෙම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට මෙම පින හේතු වාසනා වේවායි එක සිතින්ම අප ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.